ලකුණු වල විශ්වාසතාවය. විශ්වාසතාවය. එහෙමත් නැත්නම් මිනුමේ විශ්වාසභාවය. එහෙම නැත්නම් විශ්වාසතාවය. එතකොට මේක වැදගත් වෙනවා මිනුමක් භාවිතා කරලා ගන්න තීරණ බොහෝ දුරට මේ හොඳද නරකද කියලා තීරණය කරන්න තමයි එහෙම නැත්නම් ඒ පිළිබඳ තීරණ ගන්න තමයි මේ විශ්වාසතාවය කියන එක වැදගත් වන්නේ. මොකක් හරි මිනුමක් භාවිතා කරලා අපි ගන්නවා ඒකේ තීරණයක්. මේ දරුවෝ මෙච්චර ලකුණු ප්‍රමාණයක් උපයගෙන තියෙනවා මෙයාලා ඊළඟ පන්තියට පාස් කරන්න සුදුසුයි කියන තීරණය. ඒක කොච්චර දුරට කාලෝචිතද එහෙමත් නැත්නම් යෝග්‍යද කියන එක බලන්න තමයි මෙන්න මේ විශ්වාසතාවය කියන එක වැදගත් වෙන්නේ. එතකොට මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මිනුමක තියෙන්න ඕන ප්‍රධාන නිර්ණායක දෙකක් තියෙනවා. එකක් තමයි මේ මිනුම වළංගු වෙන්න ඕන. අනිත් එක තමයි විශ්වාසතාවය උපරිම තියෙන්න ඕන. එතකොට මේ විශ්වාසතාවය කියලා එකට අර්ථ දැක්වීමක් විදිහට අපිට මේ ඇන්ස්ටසි කියලා තියෙනවා පරීක්ෂණ ලකුණු වල විශ්වාසතාවය කියන්නේ කවුරු හරි පරීක්ෂණයක් කරලා නැවත ඒක මිනුමට ලක් කෙරුවොත් ලබා ගන්න ලකුණු අතර සංගතභාවයක් තමයි තියෙන්නේ. අසංගත නෙමෙයි සංගතයි. එම ලකුණම නැවත ලැබීමේ සම්භාවිතාවය තියෙනවා කියන එක තමයි මේ ඇන්ස්ටසි කියන මේ දාර්ශනිකයා ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම මෙහෙම එකම අගය හෝ ආසන්න අගයක් ලැබෙනවා නම් අපි කියනවා එම මිනුමේ විශ්වාසතාවයක් තියෙනවා කියලා. ආසන්න අගයක් ආවත් කමක් නැහැ. 0.5ක් 0.6ක් මේ 7ක් එහෙ මෙහෙ වුණාට ප්‍රශ්න 7ක් නම් බැරි වෙයි. 0.5ට අඩු ප්‍රමාණයක් එහෙ මෙහෙ වුණාට දෝලණය වුණාට කමක් නැහැ. විවිධ අගය ලැබෙනවා නම් ඒ මිනුම විශ්වාසතාවයෙන් අඩුයි කියලා තමයි අපිට ගන්න වෙන්නේ මිනුමේදී. එතකොට මේ අපි සාමාන්‍යයෙන් තීරණ ගන්න නැවත මැන්නත් එකම අගේ එයි කියලා. ඒකෙදි ඒ උපකල්පනය කොතෙක් දුරට සාර්ථකද කියලා හොයලා බලන්න අපිට සිද්ධ වෙනවා. මොකද අපි යමක් මයින්නේ හරි. නැවත කී දෙනෙක් මේක මැන්නත් මේකම එයි කියන තීරණය මත. එහෙමනම් ඒ උපකල්පනය කොච්චරක් සාර්ථකද ගැලපෙනවද කාලෝචිතද කියන එක අපි හොයලා බලන්න වෙනවා. එතකොට මේ මිනුමක් නැවත මැනීමේ ආකාර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මයින නියදිය එකයි. වීගෝනියක් තියෙනවා. උදාහරණයක් මම කියන්න. වීගෝනියක් තියෙනවා. උපකරණ. සවුන්දා මයින්නවා. 10යි. අඟහරුවාදා මයින්නවා. 10.25යි. බදාදා මයින්නවා. 9.999යි. ඔන්න ඔය විදියට. ඒ උපකරණයක එකම මිනුම් උපකරණයකින් අවස්ථා කීපයකදී මයින්නවා. එතකොට එකම අගයක් වෙන්න ඕන මෙහෙම මයින අගේ. ළමයාගේ බර බලන්නකෝ. අද 60 වෙලා හෙට 60.5 වුණා කියලා 0.5කින් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සමහර විට එයාගේ ආහාර රටාව මොනවා හරි දෙයක් ඒකට බලපානවා. ඒක ගැටලුවක් නෑ. ඒක ඕකේ. එතකොට මේ ළමයාගේ බුද්ධි මට්ටම පළවෙනි සතියේ ප්‍රශ්න පත්‍රයක් දීලා බුද්ධි මට්ටම මයින්නවා 60යි. දෙවන සතියේ එම ප්‍රශ්න පත්‍රයේම දීලා ලකුණු බලනවා 65යි. මේ ලකුණු 5 වැඩි වුණොත් එච්චර ගණන් ගන්නෙ නෑ. ඒ ලකුණු 5 එච්චර ගණන් ගන්නෙ නෑ. ආයෙනම් මේක සාධාරණයි කියලා අපි හිතනවා. මේ මිනුම් උපකරණය සාර්ථකයි කියලා අපි හිතනවා. දෙවනි ක්‍රමය තමයි මිනුම් උපකරණ කීපයකින් මැන්නත් එකම අගයක් එන්න ඕන. එහෙමනම් අපිට විශ්වසනීයතාවය වැඩි, විශ්වාසතාවය වැඩි. උපකරණ කීපයක්. අල්ලපු ගෙදර තරාදියක් ගන්නවා, අපේ ගෙදර තරාදියක් ගන්නවා, කඩේ තරාදියක් ඉල්ලගෙන යනපුවම මේකේ ආකාර 3ක් ආවොත් එහෙම ඒක විශ්වාසතාවය අඩුයි. එතකොට උදාහරණයක් විදිහට ළමයාගේ බර පාසල් තරාදියෙන් කිරනවා. ගෙදර තරාදියෙන් කිරනවා. හොස්පිටල් එකේ තියෙන තරාදියෙන් කිරනවා. මිඩ්වයිෆ් මිස් ගේන තරාදියෙන් කිරනවා. එතකොට 0.5ක් වෙනස් වුණාට ඒක අපි ගණන් ගන්නේ නැහැ. ඒක නොසලකා හරිනවා. එක මැනුමක 50යි අනිත් මැනුමේ 60යි අනිත් එකේ 40යි විදියට ආවොත් අන්න ඒ මිනුම වැරදි කියලා අපි ගන්නවා. විශ්වාසතාවය අඩුයි කියලා ගන්නවා. තුන්වෙනි කාරණේ. පුද්ගලයෝ කීප දෙනෙක් කරනවා. මිනුම පුද්ගලයෝ කීප දෙනෙක් කරපුවාම එකම අගයක් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕන.
පුද්ගලයෝ ගාන වැඩි වෙන්න වැඩියෙන් අගයන් වෙනස් වෙන්න බෑ. ළමයාගේ ගණිත ප්‍රශ්න පත්‍රයට ඉස්කෝලා දෙකක එකම පන්තිය 8 පන්තියේ ගුරුවරු දෙන්නෙක් බැලුවත් ලකුණු 40 නම් 40 තියෙන්න ඕන. ඒක 30 විදිහට වෙනස් වෙනවා නම් එකම ප්‍රශ්න පත්‍රේ O level ප්‍රශ්න පත්‍රේ එක ගුරුවරයෙක් බලනවා එකම විදිහට මේ උත්තරේ ලියලා තියෙනවා නම් ඒකට ලකුණු 40යි තව ගුරුවරයෙක් බලපුවම 30යි. ඒක වෙන්න බෑ. එහෙනම් පුද්ගලයෝ කීප දෙනෙක් කරපුවාමත් එකම අගයක් ලැබෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය කාරණා ටික රැඳුනොත් නැවත නැවත මිනුමක් මැනීමේ ආකාර තුනක් තියෙනවා. එකම මිනුම් උපකරණයකින් අවස්ථා කීපයකින්ම අයින්නවා. එහෙමත් නැත්නම් මිනුම් උපකරණ කීපයකින් මැනලා එකම අගයක් ගන්නවා. එහෙමත් නැත්නම් මිනුම් උපකරණයේ පුද්ගලයෝ කීප දෙනෙක් හරහාම අයින්නවා. භාවිතා කරන අය විවිධ වෙනවා. මෙන්න මේ වාගේ අවස්ථා අපිට හම්බ වෙන්න පුළුවන්. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මිනුම නැවත මැන්නත් ඒ අගේ කවදාවත් එන්නේ නැහැ බොහෝ විට. නමුත් අපි උපකල්පනය කරනවා අපි අභ්‍යුපගමනය කරනවා එකම අගේ එනවා කියලා අපි උපකල්පනය කරනවා ඒක ගොඩක් දුරට හරියනවා. එතකොට මෙහිදී උපකල්පනය වැරදි නම් තීරණය වැරදි. උපකල්පනය හරි නම් තීරණය හරි. උදාහරණයක් විදියට දරුවගේ බුද්ධිය පරීක්ෂණය සඳහා තීරණ ගන්න ABCD කියලා තෝරගෙන පළමු සතියේ ප්‍රශ්න පත්‍රය දෙනවා. පස්සේ සති 4ක පුහුණුවක් දෙනවා. ඊට පස්සේ ABCD කියන දරුවන්ට නැවත අර ප්‍රශ්න පත්‍රය දෙනවා. පුහුණුවට පෙර ලකුණු 60ක් ඒ ගන්නවා. පුහුණුවට පස්සේ ලකුණු 65ක් ගන්නවා. එතකොට මේකේ උපකල්පනය මොකක්ද? මේකේ උපකල්පනය තමයි මේ පරීක්ෂණය පුහුණුවෙන් තොරව ප්‍රශ්න පත්‍රය දුන්නත් කීපවරක් මෙහෙම සති 4කට පස්සේ ඒට ප්‍රශ්න පත්‍රය දුන්නත් ලකුණු 60 ලබා ගන්න ඕනෑ කියන උපකල්පනය තමයි අපි ඉන්නේ. පුහුණුවක් නැතුව දුන්නත් ලකුණු 60ම එන්න ඕන. කීපවරක් දුන්නා. නමුත් පුහුණුවෙන් පස්සේ ලකුණු 65ක් ආවා. ඒ හින්දා මේ පුහුණුව කියන දේ බුද්ධි පරීක්ෂණයට බලපාලා තියෙනවා කියලා අපිට හිතනවා. එතකොට මේ මිනුම සාර්ථකයි. තවත් උදාහරණයක් කියනවා මේක තවත් පැහැදිලි කරගන්න. A level ශිෂ්‍යයින්ට ආර්ථික විද්‍යාව පේපර් එක ඒ ශිෂ්‍යයාට දෙනවා. එයා මුල් පරීක්ෂණයට සහභාගී වෙනවා. B කියන ශිෂ්‍යයාට ඩිසාස්ටර් මොකක් හරි ඩිසාස්ටර් ප්‍රශ්නයක් ගම් වතුර නායේ ගිහිල්ලා රජය විසින් නැවත විභාගයක් තියෙනවා. විශේෂ විභාගයක් තියලා ඒකෙන් ලකුණු පිරිනමනවා. එයාට ලකුණු 67ක් එනවා. එතකොට A කියන ශිෂ්‍යයා මුල් පරීක්ෂණයෙන් ලකුණු 70ක් ගන්නවා. B කියන ශිෂ්‍යයා අර ජල ගැලීම ඇවිල්ලා ලියන්න නැතුව විශේෂ පරීක්ෂණයෙන් ලකුණු 67ක් ගන්නවා. ඒ විශ්වවිද්‍යාලයට තේරෙනවා B ඉවත් වෙනවා. B ගේ 67යි A ගේ 70යි. ඒ තෝරන්නත් B ඉවත් කරන්නත් යොදාගත්ත උපකල්පනය මොකක්ද? B කියන ළමයා ලකුණු 67 ගත්ත ළමයා දිවයිනටම තිබූ පරීක්ෂණයෙන් ගන්නෙත් 67යි කියලා අපි උපකල්පනය කරනවා. ගම් වතුර හින්දා විශේෂ විභාගයක් තිබ්බා. නමුත් අපි උපකල්පනය කරනවා මෙයා දිවයිනේ පරීක්ෂණයට ලිව්වත් ගම් වතුර නැතුව එදා ආව නම් එයා ගන්න 67යි කියන එක. මොන පේපර් එක දුන්නත් ගන්න ලකුණු ගාන සමානයි කියන එක තමයි අපි උපකල්පනය කරන්නේ. එතකොට A හා B දරුවෝ දෙන්නම පෙනී හිටියේ එකම විභාගයකට කියලා හිතන්නකෝ. A 70යි තේරුණා B 67යි තේරෙන්නේ නැහැ. ඒ තේරවන්න මොකද්ද ගත්ත උපකල්පන? ඒ ප්‍රශ්න පත්‍රේ බලපු කෙනාම නෙවෙයිනේ B ප්‍රශ්න පත්‍රේ බලලා තියෙන්නේ ජාතික විභාගෙදි. එතකොට ඒ වුණාට අපි උපකල්පනය කරනවා මේ පිළිතුරු පත්‍ර දෙක කවුරු බැලුවත් ලකුණු වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා තමයි ආ විශ්වවිද්‍යාලය තෝරගන්නේ. එහෙනම් අපි නැවත නැවත මැනීමේදී ලැබෙන අගයන් වෙනස් වෙන්නේ පරීක්ෂණ ලකුණු වල විශ්වසතාවය කෙරෙහි
මෙන්න මේ මං පහත කියන කරුණු ටික බලපානවා. පරීක්ෂණයට සිටින පුද්ගලයෝ හා සම්බන්ධ සාධක විශ්වසතාවයට බලපානවා. පරීක්ෂණය කරනු ලබන අවස්ථාව හා සම්බන්ධ සාධක විශ්වසතාවයට බලපානවා. මිනුම් උපකරණය හා සම්බන්ධ සාධක බැටරි බහලා තියෙනවා. යනවා රීඩින් එක අඩුවෙන්. මිනුම කරනු ලබන පුද්ගලයන් පරීක්ෂකවරුන් සම්බන්ධ සාධක. මම වාගේ වයසක මිනිහෙක් වෙන්න පුළුවන්. තරුණ ළමයෙක් වෙන්න පුළුවන් තිමිරසලා වාගේ. එයාට ඇස් පේන එක වෙනයි. හිතන්නකෝ අර ඔය ගෙවල් වලට ඇවිල්ලා ඔය පොල් කුඩු කජු කිරණ අයගේ අර තියෙන බැලන්සියක්. ඒකේ තියෙන අර මාපකයක්. ඩිජිටල් නෙමෙයි වැටෙන්නේ. ඒ මාපකේ ඇස් අඳුරු මේ ඇස් හරියට පේන්නේ නැති කෙනෙක් බලපුවම 6යි 7යි අතර තියෙනවා 6ට කිට්ටු වෙලා පේන්න පුළුවන්. තරුණ කෙනෙකුට ඒක 7යි කියලා පේන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මැද කියලා. එහෙම වෙනස් වෙනවා. පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා ගෑනු දරුවෝ මොකක් හරි කායික අපහසුතාවයක් ඉඳලා එයා අවුල් වෙනවා. එහෙමත් නැත්නම් පරීක්ෂණය කරන ලබන අවස්ථාව හා සම්බන්ධව ඒ වෙලාවේ පරිසරය අඳුරු වෙනවා. පේන්නේ හරියට රීඩින් එක. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. විභාගෙ ලියනකොට උලං ගහලා ගොරෝලා අකුණු ගහලා වහිනවා. ඊතර පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අගය වෙනස් වෙන්න පරීක්ෂණයක නැවත නැවත කරත් අගය වෙනස් වෙන්න මෙන්න මේ කියපු හේතු බලපානවා. අද කරපු එක නෙමෙයි අද ගුරුවරයෙක් උගන්වන විදිය නෙමෙයි හෙට මගේ කොන්දරි දෙනවා මට නැගිටලා හිටගෙන ඉන්න බෑ. මගේ උගන්වන රටාව වෙනස් වෙනවා. සමහර විට මම හෙට අසාර්ථක වෙනවා. ඒ වගේ ගැටලු අපිට එහෙනම් පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා සම්බන්ධ සාධක වෙනවා. කරනු ලබන අවස්ථාව හා සම්බන්ධ සාධක වෙනවා. උපකරණය සම්බන්ධ සාධක වෙනවා. පුද්ගලයෝ කරන ලබන පරීක්ෂකවරු මිනුම උපකරණය භාවිතා කරලා කරන පුද්ගලයන් සම්බන්ධව මිනුම කරනු ලබන පුද්ගලයෝ සම්බන්ධව ගැටලු වෙනවා. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විචල්්‍ය මැනීමේදී අධ්‍යාපන මිනුමේ ස්වභාවය කොහොමද කියලා අපි බලමු. අධ්‍යාපන මිනුම අපි කලින් ඉගෙනගෙන තියෙනවා සාධක කීපයක්. මිස්ලා මතක ඇති. බලන්න එකක් කියමු මම කියනවා අධ්‍යාපන මිනුම වක්‍ර වේ. අදාළ ගුණාංගය අපි මයින්නේ වක්‍රව. ඍජුව නිරීක්ෂණය කරන්න බෑ. ඊට වැඩිය බී බුද්ධිමත් කිව්වොත් අපිට අහන්නේ මේ ඇහෙන් බලලා දකින්න බෑ. ළමයා ගේට්ටුවෙන් ඇතුළට එනකොට මෙයා බුද්ධිමත් මෙයාගේ බුද්ධිඵලය 60යි අරයාගේ 30යි එහෙම කියන්න බෑ අපිට. අභ්‍යන්තර තියෙන ගුණාංග බුද්ධිය පදනම් කරගෙන ඇති චර්යා දිහා බලලා තමයි ගුණාංගය ගැන තීරණයක් ගන්න. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා තියෙන හැටි බලලා තමයි ටීචර්ලා කියන්නේ ඒ ළමයාගේ චර්යාව ඉගෙනගෙනද නැද්ද කියන එක. හැබැයි ප්‍රශ්න පත්‍රේ කොපි කරලා ලියුවොත් මොකද වෙන්නේ? දරුවාගේ බුද්ධිඵලය ඒ ගුණාංගය මැනෙන්නේ නැහැ. වෙනත් ගුණාංග තමයි ඒකට බලපාන්නේ. ඒ හින්දා අපි වෙනත් ගුණාංග අවම කරලා තමයි පේපර් එකක් දෙන්නේ. කොපි කරන්න ඉඩ දෙන්නේ නැහැ. බාධා වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ විදිහට තමයි කරන්නේ. එහෙනම් අධ්‍යාපන මිනුම වක්‍රයි කියන එක තියෙනවා. මීට අමතරව මේ මිනුම කරපු කෙනාගෙත් වැරද්දක් වෙන්න ඉඩ තියෙනවා. පරීක්ෂකවරයා ඒ ප්‍රශ්නේ නොදන්න හින්දා මේ ලකුණු බිඳුවක් දානවා දරුවට. ඒකත් ගැටලුවක් වෙනවා. මේ හින්දා මේක මිනුම වක්‍රයි කියලා කියන්න පුළුවන්. අනිත් එක ශිෂ්‍යයා හා සම්බන්ධ සාධක. පරීක්ෂණයට ලක්වන්නා පිළිබඳ සාධක. ශිෂ්‍යයා තුළ ඇතිවන తాවකාලික කායික හෝ මානසික වෙනස්කම්. ප්‍රැක්ටිකල් එකක් කරන්න කියනවා නටලා පෙන්වන්න කියනවා. මණ්ඩලයක් ඉන්නවා මණ්ඩලයට බය වෙනවා ළමයා. බඩ මහත රවුල තියෙන එහෙම සර් කෙනෙක් ඇවිල්ලා ඉඳන් ඉන්නවා බයයි ළමයා. අන්න මානසික වේ දරුවා වෙනස් වෙනවා. කායික විදිහට ගෑනු දරුවා මොකක් හරි හේතුවක් හින්දා කායික එදාට අමාරුයි. එතකොට తాවකාලික වෙනස්කම් හින්දා එක් අවස්ථාවක ලැබෙන ලකුණු වලට වැඩිය වෙනස් ලකුණක් ඊළඟ අවස්ථාවේ ලැබෙන්න පුළුවන්. මානසික කාරණා මානසික සාධකයටද ගත්තාම පිළිතුරු දෙන අවස්ථාවේ ළමයා තුළ කොච්චර දුරට මානසික ඒකාග්‍රතාවයක් තිබුණාද කියන එක. උනන්දුවක් හා පෙළඹීමක් තිබුණාද කියන එක. අර සාධක යටපත් කරගෙන මේක ඉදිරිපත් කරන්න කොච්චර උනන්දුවක් දරුවා තුළ තිබුණාද පෙළඹීමක් තිබුණාද කියන එක. ඒ වගේ සාධක බලපානවා. ඒත් එක්කම කායික සාධක. වෙහෙසක් වෙලාද දරුවා හිටියේ වෙනත් ශාරීරික අසනීපයකින්ද හිටියේ. ඒ වගේ ඒවා බලපානවා. එහෙනම් ඊළඟ එක තමයි පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක. පරීක්ෂණය පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක. සමහර විට
මේ මම මේ කරන එක තව හෙට දවසෙත් මේකම කරන්න ඕන මම මේ කියන ඒවා උදාහරණ වෙනස් වෙයි හෙට කරනකොට. එක් අවස්ථාවකදී ලබා දෙන උත්තරය වෙනත් අවස්ථාවක ලියන උත්තරයට වඩා වෙනස් වෙනවා. සමහර විට එතෙන්ට මෙතන මේ භෞතික පරිසරය මේ පොඩි උන් දෙන්න ඇවිල්ලා කෑග ගහ මේවා කරොත් එහෙම මගේ ඒවා වෙනස් වෙයි. එහෙනම් පරීක්ෂණයේ පවත්වන තැන භෞතික පරිසරය අනුව මේක වෙනස් වෙනවා. විභාග ශාලාවේ එහෙමත් නැත්නම් පරීක්ෂණයේ පවත්වන ස්ථානයේ භෞතික හා සමාජීය වාතාවරණය වෙනස් වීම අනුව එක් එක් අවස්ථාවට ලැබෙන ලකුණු ප්‍රමාණය වෙනස් වෙනවා. පළවෙනි අවස්ථාවේ ලැබුණු ලකුණට වැඩිය දෙවෙනි අවස්ථාවේ ලකුණු වෙනස් වෙනවා. භෞතික පරිසර තත්ත්ව විදියට විභාග ශාලාවේ ආලෝකය ලියන්න හිතෙන්නේ නැහැ කළුවර තියෙනකොට. කම්මැලි. වාතාශ්‍රය අඩුයි නම්. භාවිතා කරන්න තිබුණු උපකරණයේ ප්‍රශ්නයක් හින්දා. අවස්ථා දෙකේ ලකුණු දෙක වෙනවා. ඒත් එක්කම පරීක්ෂණ පවත්වන ස්ථානය අවට සමාජීය වටපිටාව විභාගෙ ලියන්න දීලා ගුරුවරු ටික පිටිපස්සට වෙලා ඉතින් ඕපද උප කතා කරනවා පරීක්ෂකවරුන්ගේ කතා බහ ළමයින්ට බාධා වෙනවා එමන් නැත්නම් වටේ දරුවන්ට කතා කරලා පිළිතුරු අහනවා ලියන ළමයාට බාධාවක් වෙනවා ඒ වගේ ඒවා ස්ථානයාවට තියෙන සමාජීය පරිසරයට ගන්න පුළුවන් තුන්වෙනි එක මම කතා කරනවා මිනුම් උපකරණය හා සම්බන්ධ සාධක මිනුම් උපකරණයේ වරදක් හින්දා මේක වෙන්න පුළුවන්. පරීක්ෂණයේ අඩුපාඩු හින්දා එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රය ගත්තොත් වයඹට ලේසි ප්‍රශ්න පත්‍රයක්. දකුණට අමාරු ප්‍රශ්න පත්‍රයක්. මේක මිනුම් උපකරණයේ කියන ප්‍රශ්න පත්‍රයේ වැරද්දක්. වයඹ දෙනවා නම් අමාරු එකක් දකුණෙත් දෙන්න ඕනේ අමාරු එකක්. වයඹ ලේසි නම් දකුණෙත් ලේසි වෙන්න ඕනේ. මිනුම් උපකරණ සමාන වෙන්න ඕනේ. පරීක්ෂණයක් මගින් මැනීමට අපේක්ෂා කරන අදාළ විෂය ක්ෂේත්‍රය හොඳින් නියෝජනය වෙන විදිහට පරීක්ෂණය අන්තර්ගත කරලා තියෙනකොට එක් පරීක්ෂණයකින් ලබා ගන්නා ලකුණු අනිත් පරීක්ෂණයෙන් ලබා ගන්න ලකුණු අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හොඳින් නියෝජනය වෙන විදිහට සිලබස් එක හොඳින් නියෝජනය වෙන විදිහට ප්‍රශ්න පත්‍රයක් හදන්න ඕන. එතකොට ආය වෙන කොහෙන් හරි ප්‍රශ්න පත්‍රයක් හැදුවත් ඒ විදිහට දකුණෙනුත් හදනවා පළවෙනි පාඩම් තුන සම්පූර්ණ නියෝජනය වෙන ප්‍රශ්න පත්‍රයක්. වයඹෙනුත් හදනවා සබරගමුවෙනුත් හදනවා. එහෙම වුණොත් මේ ප්‍රශ්න පත්‍ර අතර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ දරුවෝ සමාන ලකුණු ගන්න. ඒ නිසා පරීක්ෂණය තුල අදාළ විශේෂ ක්ෂේත්‍රයේ හොඳින් නියෝජනය වෙන්න ඕන. ඒ විදිහට පරීක්ෂණාංග ඇතුළත් තියෙනවද කියන එක හොඳට බලන්න ඕන. එක් එක් පරීක්ෂණයට ලැබෙන ලකුණු අතර එකඟතාවය එහෙම නොවුනොත් අඩු වෙනවා. ඒත් එක්කම පරීක්ෂණයේ තියෙන තාක්ෂණික අඩුපාඩුකම් බලපානවා. ෆොටෝකොපි ගහලා දෙනවා පේපර් එකක රූප සටහන ටෝනර් එක ඉවර වීගෙන එනකොට අවසාන 40 විතර කොලේ වදිනකොට රූප සටහන භාගයට පේන්නේ. හොඳට පේන්නේ නැහැ. භාගයක් මැකිලා තියෙන්නේ. අන්න තාක්ෂණික අඩුපාඩුවක් පරීක්ෂණයේ ඇති. එහෙමත් නැත්නම් මම ඊළඟ කරුණ කියනවා පරීක්ෂණය කරන පුද්ගලයාට සම්බන්ධ සාධක. එකම පිළිතුරු පත්‍රයේ පරීක්ෂකවරු දෙන්නෙක් ඇගෙවුවොත් ලැබෙන ලකුණු එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එකම පුද්ගලයා වුණත් පිළිතුරු පත්‍ර දෙක අවස්ථා දෙකකදී ඇගීමට ලක් කරොත් අපි වාර විභාග ප්‍රශ්න පත්‍ර බලනකොට දන්නවා. පොඩි උන්ගේ කරදරේ ගෙදර ගිහිල්ලා උයලා එයාලට කවලා ඇවිල්ලා ආයෙ වාඩි වෙනවා. අර ගිය රටාව තියෙනවා කලින් හොඳට බලාගෙන ආවා. මාකින් ස්කීම් එක ඔළුවේ තියෙනවා හොඳ මේක තමයි දරුවා අවබෝධ කරගන්න ඇත්තේ කියලා අපි හිතලා ලකුණු දෙනවා. නැවත ඉඳගත්තාම මේ දරුවන්ට අඩුවෙන් ලකුණු වැටෙන්නේ. ආයෙ චුට්ටක් දුර යනකොට තමයි මේක හැදෙන්නේ. එකම පරීක්ෂකයා වුණත් වෙලාවල් දෙකක බැලුවොත් වෙනස් වෙනවා. ලබා දෙන ලකුණු එකිනෙකට වෙනස් වෙනවා. මේ தත්ත්වය ඇති වෙන්නේ පරීක්ෂකයාගේ ආකල්ප, අදහස්, මති මතාන්තර සමාජයට යා විශේෂ ක්ෂේත්‍රය ගැන නොදැනීම. එහෙමත් නැත්නම් යා පිළිතුරු පත්‍ර ඇගීමට ඇති පළපුරුද්ද. හොඳ අපේ වයසක ටීචර්ස්ලා ඒකාග්‍රතාවයක් තියෙනවා. හොඳට ඒක කරනවා. එයාලට ඒක තියෙනවා රයිට් මේක මෙහෙමයි ඒක 10 තැනක බැලුවත් ඒ විදිහටම බලනවා එයා. අක්ෂර ශිෂ්‍යත්ව කරන ටීචර්ස්ලා අකුරු ටික වාක්‍ය අගට ය කියලා ඈත් කරලා ලියන එක. එයාලට ඒවා තියෙනවා. අනිත් අයට වැඩිය එයාලත් ඒක දන්නවා. පළපුරුද්ද හින්දා. මෙන්න මේ හේතු බලපානවා. පුද්ගලයා සම්බන්ධ සාධක වලට. මීට අමතරව පිළිතුරුපත් ලකුණු කිරීමේදී අනුගමනය කරන
ක්‍රමත් බලපානවා. සම්මේලන ක්‍රමයට තනි තනිව බැලුවත් පළවෙනි ප්‍රශ්නේ සියල්ලගේම බලලා ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ සියල්ලගේම බලලා ඒ විදිහට බැලුවා. මේකට බලපානවා. එහෙනම් මේ කියපු සාධක අනුව ලකුණු වල විශ්වසතාවයට මේවා ඍජුව බලපාන. ඒත් එක්කම අපි බලමු විශ්වසතාවයයි වළංගුතාවයයි අතර මොකක්ද තියෙන සම්බන්ධය. මොකද්ද මේ විශ්වසතාවය කියන එක දැන් අපිට ඔළුවට මොකද්ද මේ වළංගුතාවයත් අතර? විශ්වසතාවයයි වළංගුතාවයයි අතර සම්බන්ධය. මේක හොඳ උදාහරණ ගෙදර තියෙනවා. මහත්තයා වැඩට ගිහින් ආපුවම ටක් ගාලා නෝන මහත්තයා ඇවිල්ලා ෆෝන් එක බලන. කියලා නාන්න ගිය ගමන් වොෂ්රූම් ගිය ගමන් ෆෝන් එක බලන. විශ්වසතාවය. පරීක්ෂා කරනවා. ගෑනු ළමයෙකුගේ මැසේජ් එකක් ඔයා කෑවද කියලා ඇවිල්ලා නැත්තම් අන්න හරි. කසාදේ වළංගුයි. ටිකටම පවත්වගෙන යනවා. නැති වුණොත් ගුටි බැට හුවමාරුවෙන් කෙලවර වෙනවා. ඔන්න විශ්වසතාවයයි වළංගුතාවයටයි උදාහරණ. විශ්වසතාවය නැති විට කිසිම ආකාරයක වළංගුතාවයක් රැඳෙන්නේ නැහැ. දික්කසාද වෙනවා කසාදේ රැඳෙන්නේ නැහැ. විශ්වාසය නැති වුණු තැන ඒක බිඳ වැටිලා. විශ්වසතාවය නැත්තම් වළංගුතාවයක් නැහැ. විශ්වසතාවය කියන්නේ එහෙනම් විචල්ලේ නැවත නැවත මැනීමේදී එකම අගය ලැබීම විශ්වසතාවයයි. මේක මට කියවෙන්නේ විශ්වසතාවය කියලා. විශ්වස්‍යතාවය තමයි හරි වචනේ. උදාහරණයක් විදිහට ඉලක්කයට වෙඩි තැබීම. වෙඩි රවුම තියෙනවා නම් අවශ්‍ය තැන මැද ලකුණු කරලා තියෙනවා නම් ඩොට් එකක් තියලා කෙනෙක් වෙඩි තියෙනවා. ඒ ඩොට් එකට ආසන්නව එක තැන පොකුරක් වෙඩි වදින්න 10ක් දෙනවා වෙඩි තියන්න. උණ්ඩ 10ක් දෙනවා. එක තැන මේ මැද තියෙන මාක් එකට ඔන්න මෙන්න කියලා එක තැන වැදෙනවා වෙඩි වලල්ලේ. ඊළඟ වෙඩිල්ල තියයි ඊළඟ වෙඩිල්ල තියයි ඊළඟ වෙඩිල්ල තියයි කියලා විශ්වසතාවයක් තියෙනවා. හැබැයි වෙඩි මැදට වෙඩිල්ල තිබ්බේ නැති හින්දා මේක වළංගු නැහැ. වළංගුතාවයක් නැහැ. තව කෙනෙකුට දෙනවා තුවක්කු. එයා මොකද කරන්නේ? අර වෙඩි රවුම ඇතුලේ අරට වැඩිය පුළුල් වෙලා පරාසයකින් පරතර වැඩුව වෙඩි තියෙනවා. පුළුල් පරාසයකට තියෙන්නේ. එකට වැඩිය විශ්වසතාවය අඩුයි. පළවෙනියා එක ළඟ පොකුරක් තිබ්බේ. මෙයාගේ ව්‍යාප්ත වෙලා තියෙන. එහෙනම් විශ්වසතාවය එකට වැඩිය අඩුයි. හැබැයි එයත් වළංගු නැහැ. නියම ඉලක්කය ගත්තේ නැති හින්දා. තුන්වෙනියා වටේම තියෙනවා. වෙඩි වලල්ල වටේම හැම තැනම තියෙනවා. පුළුල් පරාසයක තියෙන. දෙකට වැඩිය. එතකොට වෙඩිල්ල කොහොම වදීද කියලා දන්න. එක වෙඩිල්ලක් තියලා ඊළඟ එක ඔලුවට තියයිද දන්නෙත් නැහැ. විශ්වාස නැහැ. ඒ හින්දා වළංගුතාවයත් ඊටාම දුර්වලයි. ඔය අපි ක්‍රීඩා පිටියේ මහර දරුවෝ කවපෙත්ත විසි කරනකොට පැත්ත පලාතේ ඉන්නේ නැත්තේ ෂුවර් නැති හින්දා බැට් එක අතාරින්න දෙන්නේ නැහැ. කවපෙත්ත විසි කරනකොට ඔලුවට ගහයිද දන්නෙත් නැහැ. ඉන්නේ නැහැ. විශ්වාස නැති හින්දා. හතරවෙනි එක වෙඩි අදාළ පොයින්ට් එකට ළඟින්ම යනවා. ඊළඟ වෙඩිල්ල හරියට තියයි කියලා විශ්වාසයක් තියෙනවා. ඉලක්කයට ආසන්නව වෙඩි තබලා තියෙන හින්දා වළංගුතාවය ඉතා ඉහළයි. ඒත් එක්කම ඊළඟ වෙඩිල්ල નિયમિત තැනට වදී කියලා විශ්වාසයක් තියෙනවා. ඒකට බොහොම ඉඩකඩ තියෙනවා. ඒ හින්දා විශ්වාසතාවයත් වැඩි. ඒ හින්දා වළංගුතාවයත් ඉතා වැඩි. වැඩියෙන් ආස පොඩි සින්දුවක් ලොකු සින්දුවක්. පොඩි දැසෙතමස් කෞෂල් මොකද වෙන්නේ? සේපාලි කතා කරන්නේ. කෞෂල් මිස් මාව ඇහෙනවද? හරි දැන් ඇහෙනවා සර්. හරි. මොකද්ද මිස් උනේ? අපිව වෙන EME group එකකට ගියානේ. හරි. අනේ මන් දන්නේ මම නම් මගේ කටින් රාජ්‍ය විරෝධී දෙයක් ලේසියකට කිව්තාවේ වැදගත් එතකොට. එතකොට කොහොමද අපි විශ්වසතාවයේ තක්සේරු කරන ක්‍රම මොනවද කියලා බලමු. විශ්වසතාවයේ මේ තක්සේරු කරන්න නම් ක්‍රම කීපයක් තියෙනවා. ස්ථායිතා සංගුණකය බලන්න පුළුවන්. මේක අපිට ස්ථායිතා සංගුණකය හදන හැටි නම් කියලා දීලා නැහැ. නමුත් සර් පොඩ්ඩක් අර R රගේ කියන්නේ ඍණ එකයි ධන එකයි අතර විචලනය වෙන දෙයක් කියලා දීලා තියෙනවා. මේක ඕනනම් ඔප්පු කරන්න පුළුවන්. මේ අපේ ස්ටාර්ට් කරපු මිස්ලා දන්නවා ඇති. අගයක් දාලා ඒක අපිට ඔප්පු කරලා කරන්න පුළුවන්. මේ
R අගය කොහොමද හොයන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට x හා y කියලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතන්නකො. x ගන්නවා මොකක් හරි විෂයකට ලකුණු 22ක්. y ගන්නවා 22ක්. සිංහල වලට. x ගන්නවා ඉංග්‍රීසි වලට 40ක්, y ඉංග්‍රීසි වලට 40යි. x සමාජයක් දෙන x නැටුම් වලට ගන්නවා 55ක්, y නැටුම් වලට 55යි. දැන් මේක බලන්නකෝ මේ අගයන් දෙක චුට්ටක් කොල කැලලක් අරගෙන xy අක්ෂ දෙකට ගහලා බලන්නකෝ. x ගේ ලකුණුයි y ගේ ලකුණුයි ගහලා බලන්න ටක් ගාලා ටික තියන්න. කොහොමද ප්‍රස්ථාරය යන්නේ බලන්න. එකඟතා සම්බන්ධයක් යන්නේ. දෙපැත්තම සමානයි. මූල ලක්ෂයට කෙලින් ඉදිරියට යන ප්‍රස්ථාරයක් එන්නේ. 100%ක්. එකඟයි. R අගය එතකොට මේ වෙලාවේ ධන 1යි. ඊට පස්සේ බලන්න මේ ප්‍රස්ථාරයේම x 22යි. ඒ කියපු විෂයන් වලටම. y 20යි. x 40යි y 40යි. x 55යි y 53යි. දැන් කොතනද තියෙන්නේ? මේක තිත්තික මූල ලක්ෂයට කෙලින් ඉදිරියට යන රේඛාවේ දෙපැත්තට දෝලණය වෙලා වදිනවා. එතකොට සාමාන්‍යයෙන් R අගය 0.8ක් විතර වෙන්න පුළුවන් ධන. මේ වෙලාවේ අඩු සම්බන්ධයක් තියෙනවා නම් බිඳුවට ආසන්න අගයක් එන්නේ. එතකොට මෙතන ධන 8 කියන්නේ ඉහළ සම්බන්ධයක් තියෙනවා. මේ ප්‍රතිඵල අතර ඉහළ සම්බන්ධයක් තියෙනවා. එතකොට ඊළඟ එකේ x අගය 22 y 15. මේක නිකන් ඇදලා බලන්න ඔය මං කියන ටික xy කියලා ඉහළට x අක්ෂයයි y හරහටයි ගහලා මේ ටික තියලා බලන්න. x 22 දී y 15යි. 40 දී 52යි. x 55 y 44යි. එතකොට මේක යන්නේ සමචතුරස්‍රය යා කරුවොත් එහෙම සමචතුරස්‍රයක් වා එකක් හැදෙන්නේ. එතකොට තැන් 4ක තමයි 4 වදින්නේ. එතකොට මේක අඩු සමබරතාවයක් තියෙන්නේ. ඒ හින්දා මේකේ ස්ථායිතා සංගුණකගේ අපි කියනවා ධන 3 ධන 4 වාගේ අතර වෙන්න පුළුවන් කියලා. ධන 2 ධන 3 ධන 4 આવොත් අපි අඩු සමබරතාවයක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක බලනවා x 22යි y 10යි. x ගේ 40ක් වෙනකොට y ගේ 50යි. x ගේ 55ක් වෙනකොට y 40යි. මේ විදිහට ගියොත් r ගේ අගය කිසිම සම්බන්ධයක් නැහැ ප්‍රස්ථාරයේ හැම තැනම ටිකක් එනවා. එතකොට r සමානයි බිඳුවයි. සම්බන්ධතාවයක් නැහැ කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. මෙන්න මේක ස්ථායිතා සංගුණකය මගින් විශ්වාසතාවයේ තක්සේරු කරන්න පුළුවන්. එහෙනම් විශ්වාසතාවයේ තක්සේරු කරන්න නම් අපි ප්‍රධාන ක්‍රම 4ක් ඉදිරියට ඉගෙන ගන්න. පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය, සමාන්තර පරීක්ෂණ ක්‍රමය, අභ්‍යන්තර සංගතතා ක්‍රමය, internal consistency එක, පරීක්ෂණ විශ්වසතා ක්‍රමය. එතකොට අපි බලමු පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මේ ක්‍රමයේදී කිසිම පරීක්ෂණයක් නිසා ශිෂ්‍ය නියදියකට මේ වාගේ පරීක්ෂණයක් මොකක් හරි මේ ක්‍රමේදී පරීක්ෂණයක් දරුවන්ට කරලා පවත්වලා ලකුණු ලබාගෙන සති 2ක් හරි 3ක් හරි කාලයකට පස්සේ නැවත එම පරීක්ෂණයම එම සිසු නියදියටම පවත්වලා අවස්ථා දෙකේදීම ලකුණු ලබාගත් ඒ ශ්‍රේණි දෙක අතර සහ සම්බන්ධතාවය හොයනවා. R සංගුණකය හොයනවා. හිතන්නකො පළවෙනි අවස්ථාවේ ඒට ලැබෙනවා ලකුණු 24ක්. දෙවන අවස්ථාවේ ඒට 25ක් හම්බ වෙනවා. එක ලකුණක් වැඩි වෙනවා. B ට 37යි නම් මෙතන B ගේ 30යි වෙන්නේ දෙවෙනි අවස්ථාවේ. C ගේ 52යි අතන C ගේ 50යි. එතකොට මේක පළවෙනි අවස්ථාව x අක්ෂයට අරගෙන දෙවෙනි අවස්ථාව y අක්ෂයට ඇඳලා ප්‍රස්ථාරයක් අඳිනවා. එතකොට මොකද වෙන්නේ? R සංගුණකය වෙන්නේ මොකද? 24 25 37 30 52 50. එතකොට ධන 8 වාගේ ධන දශම 8 දශම 7 වාගේ අගයකට මේක එනවා. ඉහළ අගයක් එනවා. මේකෙන් අදහස් වෙන්නේ ලකුණු අතර විශ්වසතාවය ඉහළ තැනක තියෙනවා කියන එක. මූල ලක්ෂයට ආසන්නෙන් දිගට ඉදිරියට යන්න. R අගය පහළ නම් 0.2 0.3 වාගේ අගයන් තමයි යන්නේ.
එතකොට අපිට කියන්න පුළුවන් ඒකේ සම්බන්ධතාවය එහෙම නැත්නම් විශ්වාසතාවය අඩුයි කියලා. මේ ක්‍රමයෙන් පරීක්ෂණ ලකුණු කෙරෙහි ශිෂ්‍යයා තුළ ඇති తాවකාලික වෙනස්කම් ඒත් වාගේම පරීක්ෂණ පවත්වන අවස්ථාව සම්බන්ධ සාධක කොච්චර දුරට විශ්වාසතාවයට බලපානවද කියන එක තක්සේරු කරගන්න පුළුවන් අපිට. ශිෂ්‍යයා තුළ ඇති తాවකාලික වෙනස්කම් මොනවද? මේ පළවෙනි එකේ මෙච්චරයි දෙවෙනි එකේ මෙච්චරයි. එහෙනම් මේ දරුවට මෙහෙම වෙන්න ඇති කියන එක උපකල්පනය කරන්න පුළුවන්. එතකොට ඒක කොච්චර ලකුණු වල විශ්වාසතාවයට බලපාලාද කියලා. උදාහරණයක් කියනවා මේ පරීක්ෂණ දෙකේම R වලගේ 0.72 නම් R ස්ථායී සංගුණකයක් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පරීක්ෂණ දෙකේම එකම අගය ලැබිලා. එහෙනම් දෙවනියට අපි කතා කරනවා සමාන්තර පරීක්ෂණ ක්‍රමය. එකම විචල්යක් මයින්ද පරීක්ෂණ කීපයක් තියෙනවා නම් ඒ සෑම පරීක්ෂණයකටම එක් පුද්ගලයෙක් ලබා ගන්නා ලකුණු වල විෂමතාවයක් තියෙනවද නැද්ද කියලා බලනවා. සමන්ට කමල්ට අමල්ට පේපර් 3ක් දෙන්නේ වර්ග 3කින්. එකම පේපර් එක පළවෙනි දවසේ දෙනවා. සමල්ට කමල්ට අමල්ට දෙවෙනි පේපර් එක දෙවෙනි දවසේ දෙනවා. තුන්වෙනි පේපර් එක තුන්වෙනි දවසේ දෙනවා. එකම විචල්යක් මයින්නේ මේකේ. ගණිත හැකියාව මයින්නේ. පරීක්ෂණ කිහිපයක් පේපර් කිහිපයක් තුන් දෙනාටම එකමයි දෙන්නේ. හැබැයි දවස් 3ට පේපර් 3ක්. ඒ සෑම පරීක්ෂණයකම බලනවා ලකුණු වල විෂමතාවයක් තියනවද නැද්ද කියලා. ලකුණු වල මේ විශ්වාසතාවයක් තියනවද නැද්ද කියලා තක්සේරු කරලා තියෙන එක මේක මේ තක්සේරු කරලා බලනවා. මේ ක්‍රමයෙන් ලබා දෙන්නේ ඒ වාගේ තක්සේරුවක්. එකම විචල්යක් මයින්ඩ කරන පරීක්ෂණ දෙකක් එකම සිසුන් කණ්ඩායමකට ලබා දීලා ඔවුන් ලබා ගන්න ලකුණු ශ්‍රේණි දෙක අතර සහ සම්බන්ධතා සංගුණකය ගණනය කරනවා කලින් වාගේ. ABC පළවෙනි දවසේ ගත්ත ලකුණු, ABC දෙවෙනි දවසේ ගත්ත ලකුණු, ABC තුන්වෙනි දවසේ ගත්ත ලකුණු. අන්න ප්‍රස්ථාරයකට ගත්තා නම් R රගය එනවා. එතකොට මෙතනත් R රගය ධනාටට ආසන්න ප්‍රමාණයක් ආවොත් ඉහළයි, 2 3 වාගේ 2 3 4 වාගේ આવොත් පහළ සම්බන්ධතාවයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන්. මේකෙදී සමාන්තර පරීක්ෂණ ලෙස අදහස් කරන්නේ පරීක්ෂණ දෙකම පරීක්ෂණයේ අන්තර්ගත විෂය කරුණු වලින් සමාන වෙන්න ඕන. පරීක්ෂණයේ ව්‍යුහය සමාන වෙන්න ඕන. ප්‍රශ්නවල දුෂ්කරතාවය අතිනුත් සමාන වෙන්න ඕන. අමාරු ප්‍රශ්න දෙකයි ලේසි ප්‍රශ්න දෙකයි. ඒ විදිහට මේ පරීක්ෂණ තුනේ මේ විදිහට වෙන්න ඕන. ඒවට අපි කියනවා මේ සමාන්තර පරීක්ෂණ කියලා. දැන් අපි කැම්පස් එකේ EME ලිව්වහම රිපීට් වෙනවා. මන්නම් රිපීට් වෙනවා. රිපීට් වුණාන් පස්සේ දෙනවා ඒ සමානම පේපර් එක රිපීට් එක්සෑම් එක කියලා. මෙතනදී අපි හිතනවා මේ වගේ අන්තර්ගත විෂය කරුණුත් සමානයි, පරීක්ෂණයේ ව්‍යුහයත් සමානයි, ප්‍රශ්නවල දුෂ්කරතාවයත් සමානයි කියලා මේක සමාන්තර පරීක්ෂණයක් විදිහට ගණන් ගන්නවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ කියනවා 2 1යි 4 3යි එකතු කරන්න. බොහොම ලේසි. ඊළඟ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි දවසේ ආනවා 3 1යි 15 5යි එකතු කරන්න. අන්න ඒක අමාරුයි. එහෙම ප්‍රශ්නේ එන්න බෑ එතන. ඒවා සමාන්තර පරීක්ෂණ වලට ගන්න බෑ. දෙවෙනි පත්‍රය අමාරුයි, පළවෙනි එක ලේසි. එහෙම දේවල් මයින්ඩ් ප්‍රශ්න පත්‍ර හදනවා නම් එකට අනුව දෙක හදන්න ඕන. ඒතකොට මේ ක්‍රමේ විශ්වාසතාවය කෙරේ බලපාන සාධක මොනවද කියලා අපි බලන්න ඕන. මේ විශ්වාසතාවයට මේ ක්‍රමේදී බලපාන සාධක ප්‍රධාන දෙකක් තියෙනවා. පරීක්ෂණ දෙක පවත්වා ඇත්තේ එකම අවස්ථාවක. එකම වෙලාවක තමයි පරීක්ෂණ පවත්වලා තියෙන්නේ. අනිත් එක නැත්තම් කාල පරාසයක් සහිතවද කියන එක බලන්න. එකම වෙලාවෙද තිබ්බේ? පීරියඩ් එක තුල පරීක්ෂණ දෙකම තිබ්බද? අද දීලා හෙට දුන්නද? අන්න ඒ කාල පරාසයත් වැදගත්. එකම අවස්ථාවකදීද අවස්ථා දෙකකදීද කියන මතය මෙතන වැදගත් වෙනවා. පරීක්ෂණ දෙකම එක විට පවත්වලා තියෙනවා. ශිෂ්‍යයා තුළ ඇතිවන සාධක එහෙම නැත්නම් වෙනස් වීම මැනීමට යොදාගෙන තියෙන ඒ ක්‍රමේ නම් ඒකට අපි කියනවා සාමාන්‍යතා සංගුණකය. එකම වෙලාවක තමයි පරීක්ෂණ දෙකම පීරියඩ් එක තුලමයි දෙකම කරලා තියෙන්නේ.
පිල්ලම් භාවිතය පිළිබඳවත් එහෙමත් නැත්නම් තව මොනවා හරි දීර්ඝ ඇලපිල්ල සහ ඇලපිල්ල අතර පරීක්ෂණ දෙකම කරලා තියෙන එකම පීරියඩ් එක. එහෙනම් මේක සාමාන්‍යතා සංගුණකය කියලා කියනවා. ඒ සංගුණකය එතනින් ගලපලා ගන්න සංගුණකය. අවස්ථා දෙකකදී පරීක්ෂණය පවත්වලා තියෙනවා නම් ළමයා තුල ඇති වෙනස්කම් වාගෙම පරීක්ෂණයේ ඇති අඩුපාඩුකමුත් මේකට බලපානවා. අවස්ථා දෙකකදී මේ පරීක්ෂණය පවත්වලා තියෙනවා. හරි. එතකොට අපි බලමු මේක ඉතා වැදගත් ක්‍රමයක් අපිට අභ්‍යන්තර සංගතතා ක්‍රමය. අභ්‍යන්තර සංගතතා ක්‍රමය. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක වළංගුතාවේ සාධකයක් විදිහට තමයි කතා කරන්නේ. ඒතකොට විචල්්‍ය දෙකක් එකවරම අයින්න බෑ. ළමයාගේ උසම අයින ගමන් බරම අයින්න බෑ. නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විචල්්‍ය දෙකක් එකවරම අයින්න වෙනවා. මේකෙන් හින්දා තමයි මේක අභ්‍යන්තර සංගතතා ක්‍රමයේ වැදගත් වෙලා කියලා කියන්නේ. අපිට මේක ඉතාම වැදගත්. ගැටලු දෙකකට උත්තර ලියන්න දෙනවා දරුවට. පළවෙනි එකට 10න් 3යි. දෙවෙනි එකට 10න් 7යි. ගැටලු දෙකට ළමයා ලකුණු ගත්තේ ඒ විදියට. මේකෙදි ගැටලු දෙකටම උත්තර දෙන්න ඕන එකම හැකියාවෙන් නෙමෙයිනේ. 1 හා 2ට 10න් 7 බැගින් ලැබුණා නම් අපිට හිතන්න පුළුවන් ගැටලු දෙකටම එකම හැකියාවක් දරුවට තියෙනවා කියලා. නමුත් එකකට 3යි අනිකට 7යි. ප්‍රශ්න අහනවා 5ක්. 1 2 3 4 කියලා ප්‍රශ්න හදනවා. දරුවෝ ඒ කියන දරුවගෙන් අහනවා. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 4යි, දෙවෙනි ප්‍රශ්නෙටත් 4යි, තුන්වෙනි ප්‍රශ්නෙටත් 4යි, හතරටත් 4යි. දරුවා මොකද වෙන්නේ? B කියන ළමයා 2යි, දෙවෙනි ප්‍රශ්නෙටත් 2යි, 2 2 2 2 ගන්න. C කියන ළමයා 1 1 1 ගන්නවා. එතකොට ඒ සම්බන්ධව එකම පෙළට ලකුණු ඉස්සරහට යන්නේ ප්‍රශ්න පත්‍ර වලට. එහෙනම් මේක ඉහළ සංගතතාවයක් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මේක වෙනස් වෙනවනම් ඒ කියන ළමයා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 4යි, 2ට 2යි, 3ට 1යි, 4ට 3යි අර වැනි යන්නේ එකම රේඛාවක නෙමෙයි යන්නේ. එහෙනම් මේකේ සංගතතාවයක් නැහැ කියලා ගන්න පුළුවන්. ඒ හින්දා පරීක්ෂණය මගින් යමක් මැනෙන බව කියන්න බෑ එතන. පරීක්ෂණයක අභ්‍යන්තර සංගතතාවය කියන්නේ පරීක්ෂණයේ අන්තර්ගත සියලු පරීක්ෂණ අංගවලට එක් ශිෂ්‍යයෙකුට ලැබෙන ලකුණු ප්‍රමාණයයි එක තියෙන එකඟතාවය. සමානව සංගතභාවයේ සමාන බවයි. මේක ඉහළ මට්ටමකින් තියෙනවා නම් ඇතැම් පරීක්ෂණ ඉහළ මට්ටමින් මේක අපේක්ෂා කරනවා. ඒක අපේක්ෂිත මට්ටමින් නැත්නම් පරීක්ෂණයේ අභ්‍යන්තර සංගතතාවයෙන් තියෙනවා කියලා මේ පරීක්ෂණ වලට අපි හඳුන්වනවා. මේක ඉහළ මට්ටමින් තියෙනවා නම් අභ්‍යන්තර සංගතතාවයක් ඇති පරීක්ෂණයක්. මේ අභ්‍යන්තර සංගතතාවයේ මයින්ඩ් නම් ක්‍රම කීපයක් තියෙනවා. සර් ඔක චුට්ටක් පැහැදිලි කරන්නද? හරි ටීචර් හරි. මේ මෙතෙන්දී දැන් පරීක්ෂණයක් නේ මෙතෙන්දී බලන්න. ඒ කියන්නේ මෙතෙන්දී ප්‍රබල කරගන්නේ පරීක්ෂණය. එතකොට අපි පේපර් එකක් ගත්තොත් ඒකේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ එහෙම කියලා තියෙනවා. එතකොට දැන් ඒ කියන ළමයා පළවෙනි ප්‍රශ්නෙටත් ඉහළ ලකුණක් අරගෙනද, දෙවෙනි ප්‍රශ්නෙටත් ඉහළ ලකුණක් අරගෙනද, තුන්වෙනි ප්‍රශ්නෙටත් ඉහළ ලකුණක් අරගෙනද? ඒ විදිහට අර ප්‍රශ්න සියල්ලම ගැන බලනකොට එයා සමස්තයක් විදිහට ඉහළ ලකුණක ඉන්නවද නැත්නම් පහළ ලකුණකද ඉන්නේ කියන එක තමයි මෙතෙන්දී. එතකොට අභ්‍යන්තර පරීක්ෂණය තුල අභ්‍යන්තර සංගත බවක් තියෙනවද, මේ විශ්වාසතාවයක් තියෙනවද කියන්නේ. එතකොට අර බර තැබීම් අනුව ප්‍රශ්න සකස් කිරීමේදී ඔතෙන්දී බලපානවා කියලා කියන්න පුළුවන්. ප්‍රශ්නෙන් ප්‍රශ්නයට වෙන වෙනම අරගෙන ප්‍රශ්න පරීක්ෂණය කියලා මෙතෙන්දී අපි ගන්න. එතකොට සිසුන්ගේ සාධන මට්ටම් බලනවා නම් විභාග පේපර් එකක්නේ පරීක්ෂණය වෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට, දෙවෙනි ප්‍රශ්නෙට, තුන්වෙනි ප්‍රශ්නෙට ඒ වගේ සෑම ප්‍රශ්නයකටම ඉහළ ලකුණක් එයා ලබාගෙන ඉන්නවා නම් ඒ කියලා කෙනෙක් එතකොට ඉහළ සංගත බවක් තියෙනවා. Y කියලා පුද්ගලයෙක් බොහෝ ප්‍රශ්න වලට පහළ ලකුණක් අරගෙන තියෙනවා නම් එතෙන්දී අපි කියන්නේ සංගතභාවය අඩුයි කියලා. නැත්නම් විශ්වාසතාවය අඩුයි කියලා. ඔව් පළවෙනි ක්‍රමයේදී ඒක ටීචර්ලාට පැහැදිලි නැත්නම් ප්‍රශ්න කොලේ දිගාතට 1 2 3 4 දාන්න. ළමයාට දාන්න ABCD යටට. ඔයාලා
ඒ කියන ළමයා පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 4යි. දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 4යි. තුන්වෙනි ප්‍රශ්නෙට 4යි. පස්වෙනි ප්‍රශ්නෙට 4යි. ඔන්න දිගට ලකුණු 4 වැටිලා තියෙනවා. එතකොට B කියන එක්කෙනා ලකුණු 2 ගානේ දිගටම. C කියන එක්කෙනා 1 ගානේ දාලා බලන්නකො. එතකොට ඔයාලට මේ chart එක දැක්කාම ඔයාලට කියන්න පුළුවන් ප්‍රශ්න හදනකොට 1 2 3 4 කියන එකිනෙක මේවා සම්බන්ධ වෙලා තියෙන. එක ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්න මේ අභ්‍යන්තර සංගතතාවයක් තියෙනවා. R සංගුණකයේ ඉහළයි. ඒක ප්‍රස්ථාරයකට ඕනනම් අර XY රේඛා දෙකට දාලා බලන්න දරුවෝ දෙන්නෙක් වෙ ලකුණු අරගෙන ඉහළයි. අර මූල ලක්ෂයට කෙලින් යන්නේ. අර AB කියන දෙන්නා එක්කෙනෙක් 4යි අනිත් ආය ඊළඟ ප්‍රශ්නෙට 2යි 1යි ඔහොම ප්‍රශ්න අතර සංගතභාවය අඩුයි නම් ඒක අඩු සංගතභාවයක් කියලා කියන්නේ. ඒක ප්‍රස්ථාරයට දාලා බලපුවම හැම තැනම විසිරෙනවා අපි. ඒක තමයි අපේ ටීචර් ඒ එක්ස්ප්ලেইন කරලා දුන්නේ. එතකොට මේ සංගතතාවයේ අභ්‍යන්තර සංගතතාවයේ කියන එක මයින්ඩ් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රෝන්බර්ග්ගේ R සංගුණකය කියලා කියනවා. මේ හැම විටම R අගය බිඳුවත් එකක් අතර පමණයි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක මම හිතන්නේ නියතයක්. බිඳුව කියන්නේ අභ්‍යන්තර සංගතතාවයක් නෑ කියන එක. ධන එක කියන්නේ අභ්‍යන්තර සංගතතාවයේ උපරිමයි කියන එක. අභ්‍යන්තර එකට එකතු වෙලා බැඳීම කියන එක උපරිමයි කියන එක. ධන 9 විතර එනකොට බොහෝ දුරට අභ්‍යන්තර සංගතතාවයක් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. ක්‍රෝන්බර්ග්ගේ R නෙමෙයි ඒක ලැම්ඩා සංගුණකය නේද ටීචර්? ඔව් සර් ඒක ලැම්ඩා. ලැම්ඩා මේක ක්‍රෝන්බර්ග්ගේ ඒක ඇල්ෆා සංගුණකය. එතකොට අභ්‍යන්තර සංගතතාවයක් තියනවද කියලා බලන්න යොදා ගන්න ක්‍රමයක් තමයි ක්‍රෝන්බර්ග්ගේ ඇල්ෆා සංගුණකය. හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම. සර් අනේ මට කඩින් කඩයක් නේ චුට්ටක් ආපහු ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්ද? හරි. එතකොට සාමාන්‍යයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක සංගතභාවයක් මයින්ඩ් ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේකට අපි කියනවා ක්‍රෝන්බර්ග්ගේ ඇල්ෆා සංගුණකගේ කියලා. මේ ඇල්ෆා සංගුණකගේ කියන්නේ බිඳුවත් ධන එකත් අතර තමයි මේක හැමතිස්සෙම තියෙන්නේ. බිඳුව කියන්නේ අභ්‍යන්තර සංගතතාවයක් නෑ. ඒ අතර බැඳීමක් නෑ. ධන එක කියන්නේ සංගතතාවයේ උපරිමයි. සාමාන්‍යයෙන් 0.8 0.9 ධන පැත්තෙන් තියෙනවා නම් බොහෝ දුරට අභ්‍යන්තර සංගතතාවයක් තියෙනවා කියන එක අපිට ගන්න පුළුවන්. ඒක තමයි අපි මෙච්චර වෙලා කිව්වේ. එතකොට ඊට පස්සේ අපි බලමු හතරවෙනි එක පරීක්ෂණයක පරීක්ෂක විශ්වසතා ක්‍රමය. පරීක්ෂක විශ්වසතා ක්‍රමය. මේ ක්‍රමය මයින්ඩ් උත්සාහ කරන්නේ පරීක්ෂකවරයා සම්බන්ධ සාධක. පරීක්ෂකවරයාගේ ආකල්ප වේවා, අදහස් වේවා, උද්දහස් වේවා මේක කොහොමද ලකුණු කෙරෙහි දරුවාගේ කොතෙක් දුරට බලපානවද කියන එක තමයි පරීක්ෂක විශ්වසතා ක්‍රමයෙන් මයින්ඩ්. මේ සඳහා ළමයි සමූහයක පිළිතුරු පත්‍ර සමූහයක් පරීක්ෂකවරු දෙන්නෙක් ලවා ඇගීමට ලක් කරනවා. ඔවුන් ලබා දෙන ලකුණු ශ්‍රේණි දෙක අතර සහ සම්බන්ධතා සංගුණකය ගණනය කරනවා. A කියන පරීක්ෂකයයි B කියන පරීක්ෂකයයි. A කියන පරීක්ෂකයා X කියන ප්‍රශ්න පත්‍රයට ලකුණු 70යි B කියන පරීක්ෂකයා 75යි. A පරීක්ෂකයා Y කියන එකට 28යි B කියන එක්කෙනා 32යි. බලන්නකො පුද්ගලයන්ව චුට්ට වෙනස් වෙනවා, අඩු වැඩි වෙනවා. එතකොට මේකේ R සංගුණකය අපිට ගණනය කරන්න පුළුවන්. R අගේ ඉහළාගයක් නම් විශ්වසතාවය කෙරෙහි මොකද්ද වෙන්නේ? බලන්න මට කියන්න, ටීචර්ලා කියන්න. R අගේ මෙතනදී පරීක්ෂකවරු දෙන්න සංසන්දනය කරලා මම graph එකට අක්ෂ දෙකට දාලා බලනකොට R අගේ ඉහළාගයක් එනවා. ඒකෙන් මොකද්ද කියන්න පුළුවන්? විශ්වසතාවය ඉහළයි. මොකද්ද R අගය ඉහළාගයක් නම් මොකද්ද පරීක්ෂකයව ගැන කියන්න පුළුවන්? මං අහන්නේ R වැඩි නම් කියන එක තමයි. සංගතභාවය වැඩි. ඉහළ විශ්වාසදායක මට්ටමක් තියෙනවා. මොකද්ද සර්? ඉහළ විශ්වාසතාවයක් තියෙනවා. අපි ඊට වැඩිය අපි පෝස්ට් ග්‍රැජුවේට් නේ අපි මෙහෙම කියමු. විශ්වසතාවය කෙරෙහි පරීක්ෂකයාගේ කිසිදු බලපෑමක් නොමැත.
බලපාලා නැහැනේ. මොකද දෙන්නගේම ලකුණු තම තම යනවනේ. මේක අඩුයි නම් මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ පරීක්ෂකවරු දෙන්නගේම දීලා තියෙන ලකුණු අතර ඉහළ සංගතතාවයක් තියෙනවා කියන එකනේ අපි පිළිගන්නේ මේක. ඒ කියන්නේ එයාලගේ පුද්ගලික බද්ධතා, ආකල්ප, අදහස් මේකට බලපාලා නැහැ. ඒකනේ මෙතන කතා කරන්නේ. එතකොට මේක ආරාගේ අඩුයි කිව්වොත් මොකද්ද අපි කියන්නේ? මෙන්න මේ පරීක්ෂණයට පරීක්ෂකවරයාගේ ආකල්ප වේවා, අදහස් වේවා, උදහස් වේවා අන්න සක්‍රියව බලපාලා තියෙනවා කියන එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ විෂය දැනුම අඩුයි කියලා ගන්න පුළුවන්. ඒ වාගේ තීරණයක් අපිට ආර් සංගුණකයෙන් පරීක්ෂකයා ගැන ගන්න පුළුවන්. මේ පරීක්ෂක විශ්වසතා ක්‍රමය. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන පරීක්ෂණ ලකුණු වල වළංගුතාවය. ඊට කලින් දැන් අපිට ඔන්න තියෙනවා සෑහෙන කොටසක් පේපර් සාකච්ඡා කරන්න. ඕක අහලා තියෙනවා ගොඩාක් පේපර් වල. කෞශල්‍ය මිස් ඔන්න දැන් අවස්ථාවේ පරීක්ෂණ ලකුණු වල විශ්වසතාවය, ලකුණු කොච්චර දුරට නිවැරදිද කියලා බලන එක තමයි මේකෙන් අපි කරේ. අධ්‍යාපන ක්ෂේත්‍රයක ලකුණු වල තියෙන්න ඕන ප්‍රධාන නිර්ණායක දෙකයි. විශ්වසතාවය සහ වළංගුතාවය. එතකොට විශ්වසතාවය කියන්නේ යමක් පරීක්ෂණයක් මගින් නැවත නැවත මිනුමට ලක් කරලා ලබා ගන්න ලකුණු සංගත වෙන්න ඕන කියන එක. මේක කියන්නේ මන් නෙමෙයි. ඇනස්තසි. මෙයා තමයි කියන්නේ මෙහෙම. නැවත නැවත පරීක්ෂණයක් කරත් ලැබෙන ලකුණු සමාන නම් ඒක විශ්වසතා සංගුණකයෙන් ඉහළයි. එහෙම නැත්නම් සංගත බවක් ලකුණු වල තියෙනවා කියන එක යා කියනවා. ඊට පස්සේ අපි මේකෙදි මිනුමක් නැවත නැවත මැනීම ආකාර කීපයකට වෙන්න පුළුවන් කියලා කිව්වා. එකම මිනුම් උපකරණයකින් අවස්ථා කීපයකදී මිනුම් උපකරණ කීපයකින් මයින්ඩ් පුළුවන් කිව්වා. එක එක පුද්ගලයෝ දාගෙන මිනුම් උපකරණ වලින් මයින්ඩ් එක මිනුම් උපකරණයකින් මයින්ඩ් පුළුවන් කිව්වා. හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මිනුමක් ආයෙ මැන්නත් එකම අගයක් එන්නේ නැහැ කියලා අපි කියනවා. එහෙම ඒයි කියලා උපකල්පනය කරලා තමයි අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මැනුමක් කරන්නේ. ඔන්න ඕකයි විශේෂත්වය. කජු කිරන්න පුළුවන් අර විදියට. අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි උපකල්පනය කරනවා මේ පේපර් එක බස්නාහිටට දුන්නත් වයඹට දුන්නත් කොහම දුන්නත් මෙන්න මේක සාධනය කර උපකල්පනයක් සහිතවමයි ඒක කරන්නේ. අන්න ඒකයි වෙනස අධ්‍යාපන මිනුම්. ඒත් එක්කම නැවත නැවත මැනීමේ ලැබෙන අගයන් වෙනස් වෙන්න කාරණා හතරක් කතා කරා. පෙනී සිටින පුද්ගලයා සම්බන්ධ සාධක, පරීක්ෂණය කරන ලබන අවස්ථාව සම්බන්ධ සාධක, මිනුම් උපකරණය සම්බන්ධ සාධක, මිනුම කරනු ලබන පුද්ගලයෝ එහෙම නැත්නම් පරීක්ෂකවරු සම්බන්ධ සාධක ගැන කතා කරා. අධ්‍යාපන මිනුමේ ස්වභාවයන් ගැන කතා කරලා තියෙනවා කලින් සහ අද වක්‍ර බවට කතා කරා. ශිෂ්‍යයා හා සම්බන්ධ පරීක්ෂණයට ලක්ෂණ පුද්ගලයා සම්බන්ධ සාධක කතා කරා. මානසික කාරණා සහ කායික කාරණා, පරීක්ෂණය පවත්වන අවස්ථාව සම්බන්ධ සාධක අපි කතා කරා. භෞතික පරිසර තත්ත්ව, සමාජීය වටපිටාව, මිනුම් උපකරණය හා සම්බන්ධ සාධක කතා කරා. ලේසිද අමාරුද කියන ඒවා. පරීක්ෂණයේ තියෙන තාක්ෂණික අඩුපාඩුකම් කතා කරා. පරීක්ෂණය කරන පුද්ගලයා සම්බන්ධ සාධක ගැන කතා කරා. අපි එතනදි කතා කරා අපේ ජාතික විභාගවල සම්මේලන ක්‍රමයට එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ පේපර් අපේ ටීචර්ලා පේපර් බෝඩ් එකට මොකක්ද කියන්නේ නම ඔයාලා එකතු වෙලා අර ඩිස්කස් පැනල් මාකින් සිස්ටම් එක. ඒතර මේක හොඳයි අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඒත් එක්කම විශ්වසතාවය හා වළංගුතාවය අතර සම්බන්ධය කොහොමද කියලා කිව්වා. ඊතර හොඳට මතකයි මහත්තයාගේ ෆෝන් එක බලනවා නම් විශ්වාසතාවය නැති විට වළංගුතාවයක් නැහැ, විවාහය පවතින්නේ නැහැ කියලා මං කිව්වා. ඒකට තවත් උදාහරණයක් කිව්වා වෙඩි රවුම. ඉලක්කයට ආසන්නව පොකුරක් විදියට තියෙනවා නම් ඊළඟ වෙඩිල්ලවත් තියයි කියලා විශ්වාසයක් තියෙනවා කිව්වා. පරාසය වැඩි නම් විසිරලා තියෙන වෙඩි වල තුල විශ්වාසතාවය අඩුයි කිව්වා. ඒකින්ද වළංගු නැහැ කියලා කිව්වා. වටේටම වෙඩි තියෙනවා නම් ඊළඟ එක ඔලුවට තියයිද දන්නෙත් නැහැ කියලා කිව්වා. එහෙනම් වළංගුතාවය විශ්වසතාවය දෙකම දුර්වලයි කියලා කිව්වා. ඉලක්කයට ඉතා ආසන්නව යනවනම් දෙකම ඉහළයි කියලා කිව්වා. ඊළඟ වෙඩිල්ල අනිවාර්යෙන් පොයින්ට් එකට තියයි කියලා විශ්වාසයක් තියෙනවා කියලා කිව්වා. එහෙනම් මිනුමක විශ්වසතාවයට වැඩිය වළංගුතාවය වැදගත් කියන එක අපි අවබෝධ කරගත්තා එතනින්.
විශ්වසතාවයේ තක්සේරු කරන ක්‍රමයක් ගැන කතා කරා. ස්ථායි සංගුණකය, ආර් රගය කියන එක. තවත් ක්‍රම කීපයක් කතා කරා. 4ක් පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය, සමාන්තර පරීක්ෂණ ක්‍රමය, අභ්‍යන්තර සංගතතා internal consistency, පරීක්ෂණ විශ්වසතා ක්‍රමය. එතකොට මේවා ගැන කතා කරා. ඒකෙදි පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය කියන්නේ එකම පරීක්ෂණය ආයනීය දියට ඒකම දීලා අන්න එතන බලනවා ආර් රගය කොහොමද කියලා. සමාන්තර පරීක්ෂණ ක්‍රමය එකම විචල්්‍ය මයින්ඩ පරීක්ෂණ කීපයක් ඇති විට සෑම පරීක්ෂණයටම එක් පුද්ගලයෙක් ලබා ගන්න ලකුණු වල විෂමතාවයක් තියෙනවද නැද්ද කියලා බලනවා කියලා කිව්වා. අභ්‍යන්තර සංගත ක්‍රමය වැදගත් බව කිව්වා අපි. මොකද හේතුව මේක වළංගුතාවයේ සාධකයක් විදිහට කතා කරනවා කියලා කියනවා. සාමාන්‍ය විචල්්‍ය දෙකක් එකවරම ඉන්න බෑ, උසයි බරයි. හැබැයි අධ්‍යාපන මිනුමේදී අපි බලනවා ගැටලු දෙකක් දීලා උත්තර ලියන්න දීලා අපි බලනවා හැකියා දෙකක් මෙතනින් මැන ගන්නවා. ඒ හින්දා ඊට පස්සේ අපේ ටීචර් කෙනෙක් ඒක වඩාත් ඉහළ සංගතතාවයේ පහළ සංගතතාවයේ කියන්නේ මොකද්ද කියන එක තවදුරටත් කතා කරා. එකම පේපර් එකේ ප්‍රශ්න එකිනෙකට බැඳිලා තියෙනවා නම් ප්‍රශ්න සෑදීමේදී 1 2 3 4 කියන ඒවා එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා නම් අන්න එතන ඉහළ සංගතතාවයක් තියෙනවා. එකටත් ලකුණු 4යි, දෙකටත් 4යි, තුනටත් 4යි, හතරටත් 4යි. දෙවෙනි ළමයාත් එහෙමයි. ලකුණු අඩු වුණත් එකම මට්ටමකට යන්න. අන්න එතන ඒක අවුල් නම් සංගතතාවයක් නැහැ කියලා කතා කරා. ඒත් එක්කම සංගතතාවය අභ්‍යන්තර සංගතතාවයක් එතන තියෙනවාද? අභ්‍යන්තර සංගතතාවය, බාහිර සංගතතාවය කියන එක අපි කතා කරා එතන. බාහිර සංගතතාවය අභ්‍යන්තර සංගතතාවයේ මයින්ඩ් ක්‍රෝන් භාග්‍ය ඇල්ෆා සංගුණකයේ ගත්තා. ඇල්ෆා සංගුණකය ගැන අපේ ටීචර්ලා දන්නවා 0.1 අතර තියෙනවා කියලා. 0.8 වාගේ આવොත් අභ්‍යන්තර සංගතතාවයක් තියෙනවා කියන එක දන්නවා. ඊට පස්සේ පරීක්ෂකයාගේ විශ්වසතා ක්‍රමය බැලුවා. එතකොට එකම සමූහයක් පරීක්ෂකවරු දෙන්නෙකුට ලවා අගය කරනවා. ඊට පස්සේ යාළගේ ආර් රගය ඉහළ නම් විශ්වසතාවය කෙරෙහි පරීක්ෂකවරයාගේ කරුණු බලපාලා නැහැ කියන එක අපි ඉගෙන ගත්තා. ওই ටික තමයි සරලව මේ ටිකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ පරීක්ෂණ ලකුණු වල වළංගුතාවය ගැන කතා කරමු. ප්‍රශ්න කතා කරන් පස්සේ. ওই ටික තමයි අද දවසට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් තමයි ප්‍රශ්න සාකච්ඡා කරන්න හොඳම වෙලාව. කියපේකම තමයි මේ සාරාංශයේ විදිහට තියෙන්නේ. ඊළඟට ඒකේ මොන හරි ගැටලු තියෙනවා නම් ඒ කියන්නේ සංගත බවක් තියෙනවද නැද්ද කියන එක අනුව ඒක අපිට බලන්න පුළුවන්. සාධක ටික ඔන්න එතෙන්දී නැවත අපිට සාරාංශ කරලා තියෙනවා. මට හිතෙන්නේ මේ කොටස හොඳට බලාගත්තොත් ඒ කොටස ප්‍රමාණවත් මේ වගුව ඔය මුළු නෝට් එකටම ඒකේ සාරාංශයක් හොඳටම තියෙනවා. තව මෙතෙන්ට එකතු කරගන්නවා නම් එකතු කරගන්න ඕනේ. මේ එකතු කරනවා නම් අර ආර් අගයන් වලදී ඉහළ අගයන් ලැබෙනවා නම් සංගත බව වැඩි, ආර් අගය පහළ නම් සංගත බව අඩුයි කියන කොටස් ටික උතෙන්ට එකතු කරගත්තා නම් හරි කියලා තමයි තේරෙන්නේ. ඒකේ පැහැදිලි සරල සාරාංශයක් දීලා තියෙනවා. තේරුණාද දන්නේ? ඉංග්‍රීසියෙන් කරපු අය කෝරිලේෂන් කෝඑෆිෂන්ට් එක තමයි ඔය අපි කතා කරේ. එතකොට මේකෙදි අපේ ටීචර් කිව්වා වාගේ මේකෙදි මේ වගුවක් දීලා තියෙනවා. මේක හරි ලේසි. එකම පරීක්ෂණයේ නැවත නැවත පෙනී සිටින එකට පරීක්ෂණ ප්‍රතිපරීක්ෂණ ක්‍රමය, සමාන්තර පරීක්ෂණ කීපයකට පෙනී සිටීම සමාන්තර පරීක්ෂණ ක්‍රමය, පරීක්ෂණයේ ඇතුළත එක් එක් ප්‍රශ්නයට හෝ කොටසකට ප්‍රතිචාර දක්වන එක අභ්‍යන්තර සංගතතා, එකම පිළිතුරු පත්‍රය පරීක්ෂකවරු දෙන්නෙක් ලවා බලවන එක මේ පරීක්ෂක විශ්වසතා ක්‍රමය කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අර මම කිව්වා අතන කියන්න ගියා ඒ කරුණු දෙක මම කිව්වේ නෑ. අභ්‍යන්තර සංගතතා ක්‍රමය හොයන ක්‍රෝන්බාච් ඇල්ෆා සංගුණකය විතරයි මම කිව්වේ. එතන තියෙනවා KR20 සංගුණකය, KR21 එක, අර්ධ බින්න ක්‍රමය කිය තියෙනවා. ඉතින් ඒවා එච්චරම අපිට උගන්වලා නැති හින්දා ඒවා කිව්වේ නෑ. මම හිතන්නේ ඒ ගැන වැඩි තොරතුරු හොයන්න ඕන නම් ඔය මේ
efficient relationship පොත්වල ගොඩාක් ඔය විස්තර තියෙනවා. ඉතින් ඒවා අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ මේ R සංගුණකයේ විතරමයි. R අගය කියන්නේ මේ මිනිස්සු මොකද්ද මේ කියන්නේ කියලා මේ ඔයාලා හිතනවා ඇති. මේකෙදි අර අපිට මේ සර්ගේ එහා පැත්තේ තියෙනවා මේ වගුවක්. ක්‍රෝන්බර්ග් ඇල්ෆා කියලා එකක් තියෙනවා වගුවක්. ඒකෙදී අර ඇල්ෆා සංගුණකයේ හොයන හැටි තියෙනවා. ඒක 0යි ධන 1යි අතර කොහොමද එන්නේ කියන එක තියෙනවා. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් හොයලා ඊට පස්සේ ඒ වගුවේ බලන්න එක ප්‍රශ්න 3 4 5 6 7 8 කියලා තියෙනවා. ඒකෙදී ප්‍රශ්නේ තියෙනවා. ඒක ප්‍රශ්නේ x වර්ගයේ හොයා ගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ ප්‍රශ්නෙට තියෙන ලකුණු වර්ග කරලා ඊට පස්සේ ඒකේ වර්ගවල එකතුව අරගෙන ඒක වර්ග කරලා තමයි අවසානයේ ගන්න. ඒකදී ගන්නේ standard deviation summation of x වර්ග බෙදීම n පද ගාන x වර්ගවල එකතුව පද ගානෙන් බෙදලා ඒකෙන් අඩු කරනවා x වර්ගය බෙදීම පද ගාන ඒකේ වර්ග ඒ දෙකේම වර්ගය. එහෙම අරගෙන තමයි මේ උත්තරය අරන් තියෙන්නේ. ඊට පස්සේ උත්තර දෙක මේ සංසන්දනය කරලා n පද ගාන ඊට වැඩි අඩු ගානකින් බෙදීම පද ගාන අඩු කිරීම එක වරහන් ඇතුළේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ඒ වර්ගය අඩු කිරීම ස්ටෑන්ඩඩ් එකතුව ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් වර්ගවල පද ගානත් එක්ක බෙදනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ වර්ගය. එහෙම අරගෙන තමයි 0.92 අරන් තියෙන්නේ. මේක හරිය සරලයි නිකන් ඔළුවට දාගන්න මේකෙන් ප්‍රශ්න එන්නේ නැහැ මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ ඒකේ උඩ වගුවේ තියෙනවා පරීක්ෂණාංග 5ක් දීලා පූර්ණ සංගතභාවය එකම ලකුණු ඇවිල්ලා තියෙන. බලන්න ඔය ශිෂ්‍යයෝ A B C D E කියන ශිෂ්‍යයින්ට කෙලින්ම එකම ලකුණ ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට, දෙවෙනි ප්‍රශ්නෙට, තුන්වෙනි ප්‍රශ්නෙට එකම විදිය. ඊට පස්සේ ඉහළ සංගත බවක් තියෙනවා. ආසන්න ළඟ ලකුණු ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පහළ සංගත බව කියන්නේ ලකුණු හැම තැනම ගිහිල්ලා තියෙනවා. මැද බිඳුත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක පහළ සංගත භාවයට උදාහරණයක්. ඔන්න ওই ටික මම අර කියපු මූල ලක්ෂයට ආසන්නයෙන් යන ප්‍රස්ථාරය තියෙනවා. ඔන්න ඉංග්‍රීසි පිටුව ගන්න xy වලට අගයන් දීලා තියෙනවා 10 10 11 11 12 12 xy වලට සමාන වෙනවා නම් මූල ලක්ෂයට සමාන්තරව තමයි රේඛාව ඉහළට යන්නේ. දෙවෙනි එකේ තියෙනවා ඔන්න r සමානයි ධන 7 වෙන එක. එතකොට ඒකේ ප්‍රස්ථාරය හැසිරීලා තියෙන්නේ කොහෙද? r සමානයි 0.2 වෙන එකක. ප්‍රස්ථාරය කොහෙද තියෙන්නේ? එතකොට r සමානයි ඍණ 0.29 දී කොහෙද ප්‍රස්ථාරය ඉන්නේ? එතකොට r සමානයි 0.7 එකේදී r සමානයි ඍණ එකේදී කොහොමද ප්‍රස්ථාරය එන්නේ? r සමානයි ඍණ 0.7 දී ප්‍රස්ථාරය හැසිරීම තියෙනවා. එතකොට කොහොමද ඒක එන්නේ කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ලොකුවට ඒව වැඩක් නැහැ. ඔයා සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න වලට සහ එක රචනා ප්‍රශ්නයකට උතනින් අහන්න ඉඩ කඩ හැකියාව තියෙනවා.